ස්වභාව ධර්මය අනුව ප්‍රේමය නැමැති දහමයි. පාරිසරික සම්පත්වලින් අනූන රමණීය දේශයක ජීවත් වන අපට ස්වභාව දහම මහා ශක්තියක් වෙනවා. සංස්කෘතික වශයෙන් බොහෝ වටිනාකම් උරුමි වී ඇති සුන්දර පරිසරයක් සමග විවිධ ජාතීන් හා ආගම්වලින් සමන්විත ධනාත්මක සංවාදයක් ඇති ජන සමූහයකට අප අයත් වෙනවා. ඒ හේන් පරිසරයේ සුරකීම පිළිබඳ සාමූහික ප්‍රවේශයක පෙරමුණ ගැනීමට අප සියලු දෙනාගේම යුතුකමක්. ජේසු පිහිටයි අද ජුනි මාසේ 5 වෙනිදා අපි කාටත් කිසිදාක අමතක කරන්න බැරි පුදුමාකාර දවසක්. ඒ තමයි ලෝක පරිසර දිනය. ස්වභාව දහම කියන්නේ ඔබේ මගේ ජීවිතයට බෙදා වෙන් කරන්න බැරි ලෙස ඒකාබද්ධ වෙලා තියෙන මහා ශුද්ධ වූ අත්දැකීමක්. ස්වභාව දහමයි මිනිස් ජීවිතයයි කියලා කියන්නේ නිවුන් දරුවෝ වගේ. අවුරුද්දේ 365 දවසම උදේ හවා සමරන්නට ඕන දවසක්. නමුත් එක දිනයකට සීමා වෙලා. අපි කතා කරමු, භාවනා කරමු, මෙනෙහි කරමු. මේ ඉර හඳ තාරකා ගස් කොළන් සතා සිව්පාවා මේ ස්වභාව දහමේ මහා ශුද්ධ වූ ආධ්‍යාත්මය අපි මෙනෙහි කරමු. වර්ෂ 1972දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ස්ටොක්හෝම් සමුළුවේදී මානව පරිසරය පිළිබඳව කතිකා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මානව අන්තර්ක්‍රියා සහ පරිසරයේ ඒකාබද්ධ කරමින් 1974 වසරේ ජුනි මාස 5 වනදා ලෝක පරිසර දිනය ලෙස නම් කරමින් එය සමරනු ලැබුවා. එම මංගල සැමරුමේ තේමාව වූයේ එකම පෘථිවියක් යන තේමා පාඨයයි. දාබර සහෝදර සහෝදරියනි, ස්වභාව දහමේ තියෙනවා හැංගිච්ච මහා දේව ධාර්මික පැතිකඩක්. ස්වභාව දහමෙන් මහා දේව ධර්මයක් අනාවරණය වෙනවා. ඒකට හේතුව ඔබ දන්නව ඇති. ආරම්භය. ඔව්, මේ ස්වභාව දහමේ ආරම්භය දෙවියන් වහන්සේගෙන්මයි සිද්ධ වුණේ. ඒ හිස් මුඩු පාළු බිම දෙවියන් වහන්සේගේ හුස්මෙන් පිරුණා. උන්වහන්සේගේ වචනෙන් ආලෝකමත් වුණා. උන්වහන්සේගේ අත් දෙකෙන් මේ විශ්වය නිර්මාණය වුණා. ඇලදොල ගංගා ගස් කොළන් සතා සිව්පාවා මහ පොළොව අහස පොළොව හැම වතුර බිඳුවක්ම දෙවියන් වහන්සේ නිර්මාණය කෙරුවා. කාවෙනුවෙන්ද? කාවෙනුවෙන්ද? උන්වහන්සේගේම සමානකමට, උන්වහන්සේගේම ශුද්ධ වූ ස්වරූපයට නිර්මාණය කරපු මනුෂ්‍යයා වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන්, අපි වෙනුවෙන්. අන්න ඒකයි මේ ස්වභාව දාමේ හැංගිච්ච දේව ධාර්මික පැතිකඩ. මේ හැම ගහකම, මේ හැම කොළයකම, මේ මහ පොළොවේ, මේ ඉරහඳ තාරකාවල්, කුරුල්ලන්ගේ ගීතවල ගැයෙන්නේ, හැංගිලා තියෙන්නේ ඒ කටහඬයි. ඒ දෙවියන් වහන්සේගේ ඇඟිලි සලකුණුයි. එනිසා ස්වභාව දහම දෙවියන් වහන්සේ
කළ යුත්තේ පරිසරයට ආදරයෙන් හා එය සුරක්ෂිත කරමිනුයි. ගහට කොළට සතා සිව්පාවට ඉරට හඳට මහපොළොවට ආදරය කරන්නේ කොහොමද? ගස් කොළන් වලට අපේ ආදරය දැනෙනවද? අසීසී ෆ්‍රැන්සිස් මුනිතුමා ඒ රහස අපිට අනාවරණය කෙරුවා. හිරු සොහොයුරේ සඳ සොයුරියේ කියලා උන්වහන්සේ ගස් කොළන් එක්ක මහ පොළොව ඉර හඳ තාරකා එක්ක කතා කෙරුවා. අන්න එවැනි ශුද්ධ වූ නෑකමක් තමයි දෙවියන් වහන්සේ සොබහ දහමයි මනුෂ්‍යයා අතරයි ස්ථාපිත කෙරුවේ. ඇයි සොබා දහම කියන්නේ අපේ මහා ගෙදර, අපේ මහා ගෙදර. දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම මවලා ඒ විශ්වයේ අයිතිකාර දෙවියන් වහන්සේ එහි භාරකාරත්වය ඔබට මට දායාද කරලා දුන්නා. ඒක මහා බලගතු ආදරණීය වගකීමක්. ඒ වගකීමෙන් අපිට බැහැරව යන්නට බෑ. මේ ගස් කොළන් වල අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ මහා පොළොවේ අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ මුළු විශ්වයේම ඔප්පුවක් නම් ඒ මහා ඔප්පුවේ අයිතිකාරයා දෙවියන් වහන්සේ. මේ මහා පොළොවේ භාරකාරත්වය, මේ විශ්වයේ භාරකාරත්වය, මේ සොබහ දහමේ භාරකාරත්වය ඔබට මට මිදෙන්න බැරි වගකීමක්. එනිසා අපි කවදා හරි උන්වහන්සේට මේ සියල්ල බාර දෙන්නට වෙනවා. අද අපි මෙනෙහි කරන්නේ අන්නේ අභියෝගය ගැනයි. අයිතිකාරත්වයෙන් මිදුණු භාරකාරත්වයේ වගකීම ගැන මෙනෙහි කරන දවස අදයි. සොබහ දහම අපේ පොදු නිවහන කියලා කියපු ගමන් අපේ මිනිස්සුන්ට මහා හිස්තනක් ඉතුරු වෙනවා. ඔව්, පොදු දේවල් වලට ආදරය කරන හැටි අපි අපේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි මේ පොදු නිවහන මිනිස්සු පරිභෝජනය කරන ගමන් විනාශ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මදයාබර සහෝදර සහෝදරයනි, ගහකට සතෙකුට සිව්පාවෙකුට නැති, ඉරට හඳට නැති මහා වටිනාකමක්, මහා බලයක්, මහා ප්‍රඥාවක් එක්ක දෙවියන් වහන්සේ උන්වහන්සේගේම සමානකමට සොබහ දහමේ මුදුන් මල්කඩ හැටියට මනුෂ්‍යව නිර්මාණය කෙරුවේ ඇයි? මේ පරිසරය විනාශ කරලා දාන්නද? නැහැ. ඒ මහා ප්‍රඥාවෙන්, ඒ මහා ආදරයෙන්, ලෙන්ගතු කමෙන් මේ සොබහ දහම ආරක්ෂා කරගන්නට, මේ සොබහ දහමට ආදරය කරන්නට, මේ දිව්‍යමය දේව තිලිනය දෙවියන් වහන්සේ දායාද කරලා දුන්නු මහා තෑග්ග ආරක්ෂා කරගන්නටයි. අන්නේ ශුද්ධ වූ සහජීවනය අද අප අතර නැති වෙලා ගිහිල්ලා. සහජීවනය කියලා කියන්නේ සිංහල, දෙමළ, බර්ග, මැලේ මිනිස්සු අතර පමණක්, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අය අතර පමණක් තියෙන සහජීවනයක් නෙමෙයි. සතා සිව්පාව එක්ක තියෙන, මහා පොළොව එක්ක තියෙන, ගස් කොළන් එක්ක තියෙන ඒ මහා ඉපැරණි සහජීවනය අද විනාශ වෙලා, අද නැති වෙලා ගිහිල්ලා. අද වගේ දවසක ඒ සහජීවනය අපි අලුත් කරගමු. ඒ ශුද්ධ වූ නෑකම අපි යලි පනගන්නවාගෙන මහ පොළොවට ආදරය කරමු. ලෝකයේ තුල මානව ජනගහනය වැඩිවීමත් සමග පරිසරයේ ඇති බොහෝ සම්පත් මිනිසා විසින් විවිධ පැතිකඩවලින් උපයෝගී කර ගැනීමට පෙළඹී සිටිනවා. එහෙත් එහි සීමාවන් නිර්ණයන් ගැන කිසිම තැකීමක් නැහැ. අවුරුදු 100,000 ගානකින් පරිසරයේ ගොඩනැගුණු සම්පත් විශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාල සීමාවකදී පරිභෝජනය නතු කර ගනිමින් සිටිනවා. එහිදී ඉදිරි අනාගතයට මේ පරිසර සම්පත් ඉතිරි කළ යුතු යන ආකල්පයක් දැකිය නොහැකි. හුදෙක් ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් පොදු නිවහන වූ මේ පරිසරයට
සොබහ දහමට හානි පමුණුවනවා. ලෝකයේ කාර්මික කරණය තුළ විශාල සංවර්ධන වටපිටාවක් අප දුටුවද ගණනය කිරීමට නොහැකි තරම් වූ පාරිසරික හානියක් සිදුවෙමින් පවතිනවා. මෙයින් අර්ථවත් වන්නේ මිනිසා බලහත්කාරී ලෙස සොබහ දහම පරිභෝජනයෙන් නතු කරගෙන සිටින බවයි. පාරිභෝගික වාදයෙන් බැටකන පාරිභෝගික වාදය නිසා විනාශ වුණු සොබහ දහම වෙනුවෙන් කතා කරන්න බැරි ගස්, කෑ ගහන්න බැරි මහ පොළොව, අඬන්න බැරි ඉර හඳ තාරකා වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප වහන්සේ මැයි මාස 24 වෙනිදා 2015 කෑ ගැහැව්වා. ලෞදාතෝ සි දෙවි සමිඳුන්ට වේ ප්‍රශංසා කියන ඒ ශුද්ධ වූ විශ්ව ලේඛනයෙන් උන්වහන්සේ සොබහ දහම වෙනුවෙන් කෑ මොර දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පටන් අරගෙන හැම රටකම දේශපාලන නායක නායකයින්ගේ ඇස් ඇරෙන්නට උන්වහන්සේ මොර ගහලා කිව්වා මේ සොබහ දහම ආරක්ෂා කරගන්න ඒ අපේ පොදු නිවහනයි කියලා. හැබැයි මා දයාබර සහෝදර සහෝදරියනි, එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් පාර්ලිමේන්තුවටත් තනියම බෑ මේ යුද්ධ කරන්නට. මේ සොබහ දහමේ ආරක්ෂා කරන, සොබහ දහම ආරක්ෂා කරන රැකවල් දේව දූතයෙක් වන්නට ශුද්ධෝත්තම පාප් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. ගේ ඇතුලෙන් පටන් ගන්නට කියලා උන්වහන්සේ ඇරයුම් කරනවා. අපේ වත්තෙන් මේ මහා ආදරේ විප්ලවය, පොදු නිවහන බේරා ගැනීමේ විප්ලවය ආරම්භ කරන්නට උන්වහන්සේ ඔබට මට ඔබේ මගේ ගෙවත්තෙන් ඒ ගමන පළවෙනි අඩිය තියන්නට කියලා ආරාධනා කරනවා. මනුෂ්‍ය වර්ගයා සරල මෙන්ම සැහැල්ලු දේවල් සඳහා ඉතා ඉක්මනින් ආකර්ෂණයක් දක්වනවා. අද දවස වන විට විද්‍යාත්මකව හා තාක්ෂණික සංවර්ධනය මත පරිසරයට හානි කරවන බොහෝ දේ ජීවත්වීම සඳහා යොදාගනු ලබනවා. මේ ක්‍රියාවලියන් නිසා ගොඩබිමට පමණක් නොව සාගර පද්ධතියටද බොහෝ හානි සිදුවී ඇති බව දකින්නට පුළුවන්. මිනිසාගේ පරිසර මිතුරා වූ සියලුම සත්ව කොටස්ද පීඩාවට පත්වී හමාරයි. මේ වන විට අප මුහුණ දී ඇති කැලිකසල ප්‍රශ්න, අක්‍රමවත් පහත්බිම් ගොඩකිරීම, ගම්වතුර තර්ජන, වායු, ජල හා ශබ්ද දූෂණයන් මොහොතින් මොහොත පරිසරයට අහිතකර බලපෑම් ඇති කරමින් තිබෙනවා. සුදතුම් පියානෝ ගෙවුණ කාල පරිච්ඡේදය තුළ නොදිරෙන ද්‍රව්‍යයන් නිසා සාගර පද්ධතියට ඇති වී ඇති හානිය ගැන ලෝකවාසීන්ගේ නෙත් විවර කිරීමට උත්සාහයක යෙදුණා. සමාජ ප්‍රජාවන්ගෙන් සාගර පද්ධතිය සුරකින ලෙස ආයාචනා කරනු ලැබුවා. ශුද්ධෝත්තම පියතුමා මුළු ලෝකෙින්ම අන්න එවැනි ආදරණීය ඉල්ලීමක් කරනකොට අපි අපේ ඉතිහාසයට හැරලා බැලුවා. 1980 තමයි ශ්‍රී ලංකාවේ පරිසර ප්‍රඥාප්තිය නීතිගත කරන්නේ. ඔව්, මේ හැම වැලි කැටයකටම, මේ වතුර බිඳුවකටම, හැම ගහකටම තියෙනවා නීතිමය වටිනාකමක්. ඒවත් එක්ක සෙල්ලම් කරන්න අපිට බෑ. මේ පරිසරය, මේ සබහා දහම ආරක්ෂා කරන්නට දෙවියන් වහන්සේ දේව නීතියකින් අපහා එකමුතු වෙන අතරතුර මේ ලෝකේ, මේ මහ පොළොවේ, අපේ රටේ තියෙනවා සිවිල් නීතියකුත්. එක අතකින් දේව නීතියක්, අනිත් පැත්තෙන් සිවිල් නීතියක් හරහා මේ සබහා දහම ආරක්ෂා කිරීමේ මහ වගකීමක්, රාජකාරියක් තියෙනවා ඔබට මට ඉෂ්ට කරන්නට. එනිසා
පරිසරයත් එක්ක සෙල්ලම් කරන්නට ඔබට මට බැහැ. ඔබට මට බැහැ. ලෝකයේ තුළ මානව ජනගහනය වැඩිවීමත් සමග පාරිභෝගිකත්වය වැඩි වී ඇති නිසා මිනිසා පරිසරය වෙත දක්වන ආදරය අඩුවෙමින් පවතිනවා. සමුද්‍ර දූෂණය, වනජීවී අපරාධ වැනි පාරිසරික ගැටලු වැඩිවෙමින්ද ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හේතු කොටගෙන විවිධ ගැටලු උත්සන්න වී තිබෙනවා. ආත්මාර්ථකාමී ජන කොටස් පරිසර පද්ධතිය සූරාකමින් විනාශ කරමින් සිටිනවා. අපගේ තෙත්බිම් සංවර්ධනය මුවාවෙන් විනාශමුකයට ඇද දමමින් සිටිනවා. සමුද්‍ර දූෂණය හේතු කොටගෙන 2050 වසර වන විට කොරල් පරවලින් 50% පමණ අහිමි වී යන තත්ත්වයකටද පත්ව තිබෙනවා. දේශගුණික විපර්යාසයන් සමග අද ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID-19 වසංගත තත්ත්වයන් ඇතිවීම පරිසර පද්ධතියේ ප්‍රතිවිපාක පෙන්නුම් කරනවා. වාතාශ්‍රයන් දූෂණය වීම සතුන් සඳහා වූ ස්වභාවික වාසභූමි ප්‍රදේශයන් වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම හේතුවෙන් වෛරස් රෝගකාරක බීජ පැතිරවීමට සුදුසු තත්ත්වයන්ද නිර්මාණය වෙමින් පවතිනවා. දයාබර සහෝදර සහෝදරයනි, ඉතිහාසයට අපිට ආය දුවල යන්නට බැහැ. අපි කපපු ගස්, අපි විනාශ කරපු ඇලදොල ගංගා, අපි කඩපු මහා ගල් පර අවුරුදු ගණන්, අවුරුදු දහස් ගණන් පැවතුණු මේ සොබහ දහම අපි කරපු විනාශය අපිට ආපසු හරවන්නට බැහැ. හැබැයි ඔබට මට තියෙනවා වගකීමක් අද ඉඳන් පටන් ගන්නට. අද ඉඳන් ඒ මහා ආදරේ විප්ලවය පටන් ගන්න පුළුවන්. අතීතයට බැනලා හරියන්නේ නැහැ. අතේ බෝඩ් එල්ලගෙන උද්ඝෝෂණ කරලා හරියන්නේ නැහැ. බෝඩ් කෑලි විසි කරලා ගහක් හිටවන්නට මේ අත් දෙක අපි පාවිච්චි කරමු. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ක්ෂේම භූමියක්, පාරාදීසයක්, කාන්තාරයක් නැති, ගිනි කඳු නැති, භූමි කම්පා නැති, මහා පොළොව අස්සේ මැණික් ගල් හංගපු, රට මැද කඳු පන්තියෙන් දියඇලි ගලාගෙන මහා පොළොව උතුරු දකුණ යා කරමින් සාරවත් කරන ශුද්ධ වූ ක්ෂේම භූමියක් ඔබට මට දෙවියන් වහන්සේ උරුම කරලා දීලා තියෙන්නේ. අපි කීයෙන් කී දෙනෙක් මේ සොබහ දහමට ආදරය කරනවද? උදේ නැගිට්ට ගමන් දෙවියන් වහන්සේ දිහා බලාගෙන මහා පොළොව ඉඹලා නැගිටින්නට ඔබට මට ආරාධනාවක් තියෙනවා. ගහක් කියන්නේ කවුද? අම්මා මේ දරු පැටියා ඉපදුණු ගමන් අම්මා කිරි ටික පොවන්න කලින් දරුවෙකුට හුස්ම පොවන අම්මා කවුද? දරුවගේ නහය වහලා කිරි පෙව්වම දරුවා ජීවත් වෙයිද? එහෙමනම් අම්මගේ පපුවේ ලේ ටික කිරිවලට හැරෙන්න කලින් හුස්ම පොවන අම්මා තමයි ගහක් කියලා කියන්නේ. අපිට තිබුණා මහා ශුද්ධ වූ සංස්කෘතියක්. සාමාන්‍යයෙන් දෙවි දේවතාවන් වැඩ ඉන්නේ පල්ලියේ, පන්සලේ, කෝවිලේ. හැබැයි ශ්‍රී ලංකාවේ තිබුණා ශුද්ධ වූ සංස්කෘතියක්. ගස්වල පවා දෙවි දේවතාවන් ජීවත් වුණු බව අපේ මුතුන් මිත්තෝ අපිට කියලා තියෙනවා. රුක්ෂ දේවතාවන් කියලා කතා කරනවා. හින්දු ආගමේ ගහට වඳිනවා, පොළොවට වඳිනවා, හිරු දෙවියෝ, සඳු දෙවියෝ, ඉන්ද්‍ර යම අග්නි වරුණ. හින්දු ආගමේ තාමත් එවැනි මහා ආධ්‍යාත්මයක් තියෙනවා. බුද්ධ දර්ශනයත් අපිට ආරාධනා කරනවා මහා පොළොවට ආදරය කරන්න කියලා. දයාබර සහෝදර සහෝදරියනි, කතෝලික අපට දෙවියන් වහන්සේ දුන්නු
මහා තෑග්ග සොබහා දහම මේ විශ්වයේ අයිතිකාරය අපට දුන්නු තෑග්ග. අන්නේ නිසායි ඔබට මට මේ සොබහා දහම මෙතරම් වටින්නේ. එහෙමනම් හුස්ම පෙවූ අම්මා වෙනුවෙන් අපි උපහාර ගුණගී ගයමු මේ පරිසර දිනේදී. හුස්ම පෙවූ අම්මා ඔබයි අපේ අම්මා. සොබහා දහම විනාශ වුණොත් ඔබ මම සියදිවි හානි කරගන්නවා කියන බව අමතක කරගනිමු. ගහක් කපන හැම කෙනෙක්ම මේ සොබහා දහම විනාශ කරන හැම කෙනෙක්ම සියදිවි හානි කරගන්න කෙනෙක්. අනාගත පරම්පරාවේ පැවැත්ම විනාශ කරන කෙනෙක්. මරණීය පාපයකට අත්හිත දෙන කෙනෙක් කියලා අපි තරයේ අදිටන් කරගනිමු. ඒ වගේම ගහක් හිටවන කෙනෙක්, මේ සොබහා දහමට ආදරය කරන කෙනෙක්, අනාගත පරම්පරාව වෙනුවෙන්, ඒ ජනතාව වෙනුවෙන්, ඉපදෙන්නට ඉන්න දරු පැටව් වෙනුවෙන් මහා වීරෝදාර සේවයක් කරන දේව දරුවෙක් කියන එක බවත් අපි අයිති කරගනිමු. හුස්ම පෙවූ අම්මා ඔබයි අපේ අම්මා. නැසන හින්දාදු මගේ නැලවිලි කීතේ, නොදැනෙන හින්දාදු උණුහුම මගේ රයි, පොරවෙන් පපුව පරා මා පොළවට හෙළලා, ඇයිද මා මැරුවේ පුතුනි අම්මායි මැරුවේ, ඇයිද මා මැරුවේ පුතුනි අම්මායි මැරුවේ. කදේ ඉරට හරවන්න ඒත් බෑ ආදරය නොකරන්න. කදේ ඉරට හරවන්න ඒත් බෑ ආදරය නොකරන්න. කිරි නැතත් මාරයේ හුස්ම පිරි පපු කඳේ, හුස්ම පෙවූ අම්මා පුතේ මමයි අම්මා, හුස්ම පෙවූ අම්මා පුතේ මමයි අම්මා. නොපෙනෙන හින්දාදු මතු ඔබේ